ඉන්වෙස්ටිං YouTube channel එකට ඔයගොල්ලෝ ආයිබෝන් කියලා පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ මේ ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා ස්ටොක් මාකට් එකේ කරන ලොකුම වැරදි කීපයක් ගැන අපි කතා කරන්න. අපි මේ කතා කරනවා 3 biggest mistakes කියලා. මේක අඩු වැඩි වශයෙන් ඇත්තටම ගොඩ දෙනෙක් කරනවා. මෙන්න මේ mistakes වලින් පුළුවන් තරම් අයින් වෙනවා නම් තමයි අපිට long term හරි short term purpose එකෙන් අපි ස්ටොක් මාකට් එකට එන්ටර් වුණත් උපරිම ගේන් එකක් එහෙම නැත්නම් අපි මේකට කියන ඔප්ටිමම් රෙවෙනියු එකක් ඔප්ටිමම් ගේන් එකක් ලබා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ මිස්ටේක්ස් අපි ස්ටොක් මාකට් එක ඇතුලේ ඉන්වෙස්ට්මන්ට් කරනකොට එහෙම නැත්නම් ට්‍රේඩින් කරනකොට මෙන්න මේ මිස්ටේක්ස් වලින් අපි පුළුවන් තරම් අයින් වෙලා හිටියොත් තමයි අපිට මේකේ ඔප්ටිමම් රිටර්න් එකක් ජෙනරේට් කරගන්න පුළුවන් වෙන්නේ. හරි අපි මුලින්ම බලමු මොනවද මේ මූලිකවම අපිට පේන්න තියෙන ඉන්වෙස්ටර්ස්ලා කරන වැරදි කියලා. මෙතෙන්දී මම මුලින්ම හඳුන්වලා දෙන්න යන්නේ දැන් ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා මේ හර්ඩ් එකක් පස්සේ දුවනවා. අපි මේ වගේ ට්‍රෙන්ඩ්ස් එහෙම නැත්නම් මෙන්න මේ වගේ මාකට් හයිප්ස් එහෙම නැත්නම් මාකට් රැලිස් අපි දිගින් දිගටම අපි පසුගිය කාලෙදිත් දැක්කා. එක කාලයක් තිබ්බා මේ පෙනි ස්ටොක්ස් පස්සේම දුවනවා. ඒතර පෙනි ස්ටොක්ස් වල එතකොට ඒකේ තියෙන ෆන්ඩමෙන්ටල් වැලියු එකටත් වඩා වැඩියෙන් මේවා සෙල් වෙන පටන් ගත්තා. ඒතර මේ පස්සේ දුවන අය සමහරවිට දන්නෙත් නැතුව ඇති මේ කම්පැනි එක මොකද්ද කරන්න කියලාවත් සමහරලාට දන්නේ නැහැ. ඒතකොට මේකේ පළවෙනිම මිස්ටේක් එක තමයි තමන් කම්පැනි එකක ඉන්වෙස්ට් කරන්න යනවා නම් අනිවාර්යයෙන්ම අඩුම ගානේ ඒ කම්පැනි එක මොන වගේ ඉන්ඩස්ට්‍රි එකක මොන වගේ බිස්නස් එකක්ද කරන්න කියලාවත් දැනගෙන ඉන්න ඕනේ. දැන් සමහරු ස්ටොක්ස් ගන්නවා ඒ කම්පැනි එකේ බෑග්ග්‍රවුන්ඩ් එක දන්නෙත් නැහැ. ඒ කම්පැනි එක මොන බිස්නස් එකේද ඉන්නේ කියලා දන්නෙත් නැහැ. ඒ නිසාම එක්ස්ටර්නල් ඉෆෙක්ට්ස් වලින් එහෙම නැත්නම් එන්වයරන්මන්ටල් ඉෆෙක්ට්ස් වලින් එන බලපෑම් ඒ කම්පැනි එකට මොන වගේ ආකාරයකට බලපායිද කියන එක ඒ ඉන්වෙස්ටර් දන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි යම්කිසි කම්පැනි එකක් ගමු. දැන් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ගමුකෝ. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් ගත්තොත් එහෙම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් වල සෙක්ටර්ස් කීපයකින් තමයි බ්‍රවුන්ස්ලාට රෙවෙනියු ජෙනරේෂන් එක එන්නේ. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පර්ටිකියුලර්ලි ගත්තොත්. මොකද ලෙෂර් සෙක්ටර් එකෙන් එනවා, ප්ලාන්ටේෂන්ස් වලින් එනවා, කන්ස්ට්‍රක්ෂන්ස් වලින් එනවා. ඒ වගේම පවර් ජෙනරේෂන් මෙන්න මේ වගේ කොටස් කීපයකින් එකතු වෙලා තමයි බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් කියන එක ගත්තොත් එහෙම මෙන්න මේ කම්පැනි එකට රෙවෙනියු ජෙනරේෂන් එක එන්නේ. ඒතර අපි දැනගෙන ඉන්න ඕනේ කම්පැනි ඇනලිසිස් එකක් කරනකොට එහෙම නැත්නම් ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එක කරනකොට මේ කම්පැනි එක මෙන්න මේ සෙක්ටර්ස් වලින් මොන වගේ රෙවෙනියු ජෙනරේෂන් එකක් කරනවද කියලා. ඊටාම අයිඩියල් මෙන්න මේ සෙක්ටර්ස් වලින් කොච්චර පර්සන්ටේජ් එකක් රෙවෙනියු එකට කන්ට්‍රිබියුට් කරනවද. ඒ වගේම මෙන්න මේ සෙක්ටර්ස් වලින් මොන පර්සන්ටේජස් වලින් ප්‍රොෆිට් එකට කන්ට්‍රිබියුට් කරනවද. ඒතර මෙන්න මේ වගේ සෙග්මන්ටල් ඇනලිසිස් එකක් අපි අනිවාර්යයෙන්ම කරගෙන තියෙන්න ඕනේ කම්පැනි එක ස්ටොක්ස් පර්චේස් කරන්න කලින්. මොකද එහෙම වුණාම තමයි දන්නේ දැන් ප්ලාන්ටේෂන්ස් වලට හිට් එකක් ආවොත් අපි දන්නවා අපි බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් අරගෙන තියෙනවා නම් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් වල ප්ලාන්ටේෂන් සෙක්ටර් එකෙන් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් වලට ප්‍රොෆිට් එකට එන කන්ට්‍රිබියුෂන් එක කීයද කියලා. එතකොට ප්ලාන්ටේෂන් එකෙන් පොඩි හිට් එකක් ආවොත් අපිට හිතා ගන්න පුළුවන් ඊළඟ ක්වාටර් එකේ මෙන්න මේ වගේ ප්‍රොෆිට් ජෙනරේෂන් එකේ අඩුවක් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම ලෙෂර් සෙක්ටර් එකට හිට් එකක් ආවොත් අපි දන්නවා මෙන්න මේ 120ක් වගේ ලෙෂර් තියෙනවා කියලා හිතුවොත් එහෙම එතකොට 120ක ප්‍රමාණයක තමයි හිට් එක එන්නේ. ඒ වගේම මොකක් හරි ඉන්ඩස්ට්‍රි එකක් බූම් වෙනවා නම් හිතන කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක බූම් වෙනවා නම් එතකොට අපි දන්නවා බ්‍රවුන්ස් වල කන්ස්ට්‍රක්ෂන් පාර්ට් එක මෙන්න මෙච්චර පර්සන්ටේජ් එකක් තියෙනවා. එතකොට මෙන්න මේක බූම් වීම නිසා ප්‍රොෆිට් එකට මෙන්න මේ වගේ පොසිටිව් ඉම්පැක්ට් එකක් එන්න පුළුවන් කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ සෙග්මන්ටල් ඇනලිසිස් එකක් කරගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එක හරියට කරගෙන තියෙන්න ඕනේ. දැන් මේක මම ගොඩක් ස්ටොක්ස් පසුගිය කාලේ ඇනලයිස් කරපු ඒවා ඔයගොල්ලෝ බැලුවා නම් ඔයගොල්ලෝ දකින්න ඇති ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකට ලොකු මුල් තැනක් දීලා තිබ්බා. මොකද මේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන මම දිගටම කතා කරා. ඔයගොල්ලන්ට මතකද මම බ්‍රවුන්ස් කතා කරනකොටත් ඔන්න ඔය සෙට් එකම අපි කතා කරා. රෙවෙනියු එකට බෙදලා දුන්නා. ඒ වගේම ඔයගොල්ලන්ට මතකද එක්ස්පෝ කතා කරනකොටත් මම පෙන්නුවා එක්ස්පෝ එකට රෙවෙනියු ජෙනරේෂන් එක එන්නේ කොතනින්ද? ලොජිස්ටික්ස් වලින් තමයි එතකොට එක්ස්පෝ එකට වැඩිපුරම ජෙනරේෂන් එකක් ඇවිල්ලා තිබ්බේ. ඒතර මෙන්න මේ වගේ දේවල් ගැන කතා කරා. ඒ වගේම ඔයගොල්ලන්ට මතකද මේල්ස් ටැග් කතා කරනකොටත් මම මේල්ස් ටැගේ බෙදලා පෙන්නුවා. ඩිස්රිලියර්ස් වලින් කොහොමද එන්නේ, ප්ලාන්ටේෂන්ස් වලින් කොහොමද ඒගොල්ලන්ට එන්නේ, එයිට් කන්ස්පන්ස් වලින් කොහොමද එන්නේ, ඉන්ෂුරන්ස් වලින් කොහොමද එන්නේ, මෙන්න මේ වගේ කොටස් වලින් රෙවෙනියු ජෙනරේෂන් එක කොහොමද එන්නේ, මොන කොටස් වලින්ද හැදිලා තියෙන්නේ කියන එක ගැන අනිවාර්යයෙන්ම අපි දැනගෙන ඉන්න ඕනේ. එහෙම වුණාම තමයි අපි දන්නේ කම්පැනි එක මේ ඉකොනොමික් සයිකල් එකක යනකොට ඒ ඉන්ඩස්ට්‍රීස් වලට එන හිට් එක මොන විදියට ඒගොල්ලන්ට එනවද කියලා. ඒ වගේම ඉන්ෆර්මේෂන් එනකොට මාකට් එකේ ඒන ඉන්ෆර්මේෂන් වලට මොන සෙක්ටර් එක එෆෙක්ට් වෙයිද කියන එක අපි දැනගන්නත් ඕනේ. ඒතකොට අපි මේ හැදිලා තියෙන සෙක්ටර්ස් ටික කම්පැනි එකේ දැනගෙන හිටියේ නැත්නම් අපි දන්නේ ඒන ඉන්ෆර්මේෂන් එක මේ කම්පැනි එකට කොච්චර දුරට බලපායිද නැද්ද කියන එක ගැන. හරි. ඒතකොට පළවෙනිම දේ තමයි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් අනිවාර්යයෙන්ම කරන එක. මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකේ අඩුම තරමින් මේ කම්පැනි එක හැදිලා තියෙන්නේ කොහොමද? ඒකේ සෙග්මන්ට්ස් කොහොමද යන්නේ? සෙග්මන්ටල් පර්ෆෝමන්ස් එක ගැන දැනගෙන තිබීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා.
ඒතර මේක තමයි බේසික්ම දේ. මේ බේසික්ම දෙයින් පස්සේ තමයි අපි ෆන්ඩමෙන්ටල්ස් වල ඔය net asset value එක, company valuations, cash flow එකෙන් company එක value කරනවද, price to book value එකෙන් බලනවද, price earning එක industry එකත් එක්ක compare කරනවද, මේ ටික ඉතුරු ටික advance part එක. මේ ෆන්ඩමෙන්ටල් වල ඇඩ්වාන්ස් පාර්ට් එකට යන්න කලින් අඩුම තරමේ අර මං කලින් කියපු බේසික් ඉන්ෆර්මේෂන් ටිකවත් අපි රිසර්ච් කරලා තියාගෙන ඉන්න ඕනේ. නිකම්ම ස්ටොක් එකකට පැනලා ගන්නවට වඩා මොකද අර පළවෙනි හර්ඩ් මෙන්ටැලිටි එකෙන් නෙමෙයි අපි මේක අනිවාර්යයෙන්ම යන්න ඕනේ. දැනගෙන තමයි අපි හැමතිස්සෙම ඉන්වෙස්ට්මන්ට් එකකට එන්ටර් වෙන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න ඕන අනිත් දේ තමයි ගොඩ දෙනෙක් ස්ටොක්ස් ගන්නවා මේ තමන් කැමති කම්පනීස් වල. දැන් තමන් කැමති කම්පැනි එකේ ස්ටොක්ස් ගත්ත පමණින් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ ස්ටොක්ස් ප්‍රයිස් ඇප්‍රීසියේෂන් එකට එනවායි කියලා. ඒ වගේම ඒවා අන්ඩර් වැලියුඩ්ද කියන එකෙන් කිසිම ඉන්ඩිකේෂන් එකක් දෙන්නේ නැහැ. ඒ නිසා අපි ස්ටොක් මාකට් එකේ තමන් කැමති කම්පැනිස් නෙමෙයි ගන්න ඕනේ. පුළුවන් තරම් අන්ඩර් වැලියුඩ් වෙලා තියෙන ඒ වගේම ෆියුචර් පොටෙන්ෂල් එකක් දකින කම්පැනිස් තමයි අපි ගන්න ඕනේ. එනතු අපේ හිතේ තියෙන අපි කැමති අපි ආස කම්පැනිස් නෙමෙයි අපි ගන්න ඕනේ. ෆන්ඩමෙන්ටලි සපෝට් කරන අන්ඩර් වැලියුඩ් ෆියුචර් පොටෙන්ෂල් එකක් අපි දකින කම්පැනිස් වලට තමයි අපි එන්ටර් වෙන්න ඕනේ. හරි ඕක තමයි පළවෙනිම මිස්ටේක් එක. දෙවෙනි මිස්ටේක් එක තමයි අපි ඉන්වෙස්ට් කරනකොට හරියටම දැනගන්න ඕනේ මේ ස්ටොක්ස් වල තියෙන ටෙක්නිකල් සයිඩ් එක ගැන. එහෙම නැත්නම් ඒක තමයි ඇත්තටම කිව්වොත් ටෙක්නිකල් ඇනලිසිස් එක කියන්නේ. දැන් ඔයගොල්ලෝ දිගින් දිගට මගේ වීඩියෝස් බලුවා නම් දන්නවා අපි ටෙක්නිකල් ඇනලිසිස් වල කොච්චර ඩෙප්ත් එකට කතා කරලා තියෙනවද කියලා. ඒතර මේ ටෙක්නිකල් ඇනලිසිස් හැම එකදීම අපි කතා කරේ මොන පොයින්ට් එකේද එන්ටර් වෙන්න ඕනේ මොන පොයින්ට් එකේද එක්සිට් වෙන්න ඕනේ කියන එකට යම් කිසි ගයිඩන්ස් එකක් ගන්න තමයි අපිට මේ ටෙක්නිකල් ඇනලිසිස් එක තියෙන්නේ. මොකද අපිට සමහර ට්‍රෙන්ඩ්ස් හරියට අඳුර ගන්න මෙන්න මේ ටෙක්නිකල් ඇනලිසිස් ඕන වෙනවා. මූවිං ඇවරේජස් ඕන වෙනවා. ඒ වගේම අපිම ටෙස්ට් කරගත්තු එන්වයරන්මන්ට් එකක තියෙන මූවිං ඇවරේජස් පැටර්න්ස් අපි අඳුරගෙන තියෙනවා. ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රෝ ඉන්වෙස්ටර්ස්ලා පාවිච්චි කරන ටෙක්නිකල් ටූල්ස් දැනගෙන තියෙන්න ඕනේ. මොකද එහෙම වුණාම තමයි අපිට ලේසියෙන්ම ස්ටොක් එකකට එන්ටර් වෙනවද එක්සිට් වෙනවද කියන එක ගැන හරිම අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගන්න පුළුවන් යන්නේ. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකෙන් අපි හොඳ ස්ටොක් එකක් තෝරගන්නවා වගේම ඒ තෝරගෙන අපි එන්ටර් වෙච්ච ස්ටොක් එක කොච්චර කාලයක් තියන් ඉන්නවද ඒ වගේම ඒ ස්ටොක් එකට එක්ස්ටර්නල් ඉෆෙක්ට්ස් වලින් එන බලපෑම් එක ටෙක්නිකල්ස් කොහොමද මූව් වෙන්නේ ඒ වගේම තමන් එකෙන් එක්සිට් වෙන්න සූදානම් වෙනවා නම් එක්සිට් වෙන්න ඕනේ අයිඩියල් පොයින්ට් එක කොතනද කියන එක හරියට අඳුර ගන්නත් අපිට ටෙක්නිකල් ඇනලිසිස් එක උදව් වෙනවා. ඒතර ඔයගොල්ලෝ කලින් මගේ ටෙක්නිකල් ඇනලිසිස් වීඩියෝස් බලුවා නම් ඔයගොල්ලෝ දන්නවා අපි මෙන්න මේවා ගැන තමයි දිගටම කතා කරේ. ඒ නිසා අර විශේෂයෙන්ම කලබලයකින් ස්ටොක්ස් ගන්න එහෙම නැත්නම් එක්සිට් වෙන්න හොඳ නැහැ. එහෙම නැත්නම් අපි කියන විශේෂයෙන්ම ඔය පැනික් සෙලින් හරි එහෙම නැත්නම් අර හර්ඩ් එකට යන බයින් හරි කරන්න හොඳ නැහැ කියලා. ගොඩක් වෙලාවට ඔය ප්‍රෝ ඉන්වෙස්ටර්ස්ලා අනිකුත් කට්ටිය පැනික් සෙලින් කරන වෙලාවේ තමයි ගොඩක් වෙලාවට එන්ටර් වෙලා බයි කරන්නේ. මොකද ඒ වෙලාවේ තමයි මාකට් එක ඩවුන්ම වෙලා තියෙන වෙලාව. එහෙම නැත්නම් ස්ටොක්ස් අඩුම ප්‍රයිසස් වලට යන වෙලාවට තමයි ඒගොල්ලෝ මාකට් එකට එන්ටර් වෙලා පර්චේස් කරන්න යන්නේ. ඒ කියන්නේ බහුතරයක් ඇක්ට් කරන ට්‍රෙන්ඩ් එකට නෙමෙයි රියල් ඉන්වෙස්ටර් කෙනෙක් ගොඩක් වෙලාවට ඇක්ට් කරන්නේ. මොකද එයාගේ ඩිසිෂන් ගන්න ෆ්‍රේම්වර්ක් එක බහුතරයකගේ ෆ්‍රේම්වර්ක් එකට වඩා වෙනස් වෙනවා. මොකද එයා ගොඩක් ටූල්ස් සමහරට පාවිච්චි කරනවා වෙන්න පුළුවන්, ටෙක්නිකල් ඇනලිසිස් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එයාගේ හර්ඩ් මෙන්ටැලිටි එකක් නැහැ. එයා ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර් කෙනෙක් විදියට තමන්ගේ ඩිසිෂන් එක තමන්ම ගන්නවා. ඒතර මෙන්න මේ වගේ අය සෑහෙන ඉවසීමකින් යුතුව තමයි ස්ටොක් මාකට් එකේ හැසිරෙන්නේ. දැන් ඔයගොල්ලන්ට තේරෙනදී තමන්ගේ ස්ටොක් එකක් තියෙනවා නම් ඒක ස්ටීප් ඩවුන්ෆෝල් එකකට යනවා නම් ඉවසීමක් නැති පුද්ගලයෙක් නම් අනිවාර්යයෙන්ම එයත් කරන්නේ අර හර්ඩ් මෙන්ටැලිටි එකෙන් ඒක සෙල් කරලා අයින් වෙන එක. එහෙම නැත්නම් පැනික් සෙලින් කරලා අයින් වෙන එක. නමුත් හොඳ ඉවසීමක් තියෙන එක්කෙනෙකුට විතරයි මේක පැනික් සෙලින් කරන්න අවශ්‍ය නැද්ද? මේක මේ ස්ටොප් ලොස් එකක් කරගන්න අවශ්‍ය ස්ටොක් එකක් නෙමෙයි. ඒ නිසා මේක තවදුරටත් තියාගන්න ඕනේ. මෙන්න මේ වගේ කියන අදහසක් එන්නේ මෙන්න මේ වගේ ස්ටොක් මාකට් එකේ ඉවසීමක් තියෙන ඒ වගේම මේ පැටර්න්ස් දැකපු ඒ වගේම ටෙක්නිකල් ඇනලිසිස් වලින් මෙන්න මේ ඩිසිෂන්ස් ජස්ටිෆයි කරගන්න පුළුවන් ඉන්වෙස්ටර්ස්ලා තමයි. එතකොට මේ වගේ ලොසස් අවම කරගන්න. එතකොට දෙවෙනි මිස්ටේක් එක තමයි බහුතරයක් ඉන්වෙස්ටර්ස්ලා කරන්නේ මෙන්න මේ ඉවසීමක් නැතිකම, ටෙක්නිකල් ඇනලිසිස් බලන්නේ නැතිකම. ඒතකොට ඒ නිසා ඒගොල්ලෝ දන්නේ නැහැ මොන වෙලාවෙ එන්ටර් වෙන්න ඕනද, එක්සිට් වෙන්න ඕනද කියලා. ඒ වගේම තුන්වෙනි මිස්ටේක් එක තමයි සමහර ඉන්වෙස්ටර්ස්ලා ඔයගොල්ලෝ දැකලා ඇති තමන් ගාව ලක්ෂ 5ක් ඉන්වෙස්ට් කරන්න තියෙනවා නම් ඒ ලක්ෂ 5ම එකපාර පෝර්ට්ෆෝලියෝ එක බිල්ඩ් අප් කරන්න හදනවා. එතකොට එතෙන්දී ඒ ඉන්වෙස්ටර් ගන්න ස්ටෑන්ඩින් එක තමයි දැන් මම මේ ලක්ෂ 5ක ස්ටොක්ස් ගත්තා. තව අවුරුද්දක් යනකොට මේක අනිවාර්යයෙන්ම ප්‍රයිස් ඇප්‍රීසියේෂන් එකක් එන්න ඕනේ කියන ස්ටෑන්ඩින් එකේ තමයි ආන්නේ. නමුත් ප්‍රශ්නයකට තියෙන්නේ ওই ස්ටෑන්ඩින් එක හරි ගියොත් ප්‍රශ්නයක් නැහැ. නමුත් හදිස්සියවත් ওই ස්ටෑන්ඩින් එක වැරදුනොත් මොකද වෙන්නේ? එහෙමත් එයාට ඒ ස්ටොක්ස් අවුරුද්දක් නෙමෙයි සමහරට ඊට වඩා වැඩි කාලයක් වුණත් තියාගෙන ඉන්න වෙනවා වෙන්න පුළුවන්. දැන් වාසනාවකට ඩිවිඩන්ඩ් ස්ටොක්ස් ගත්තොත් නම් ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. අඩුම ගානේ ඩිවිඩන්ඩ් ඉන්කම් එක හරි ඉන්න පුළුවන්. එතකොට ඩිවිඩන්ඩ් ඉන්කම් එකක් නැති ස්ටොක් එකක් නම් එහෙම නැත්නම් ඩිවිඩන්ඩ් ඉන්කම් එක අඩු ස්ටොක් එකක් නම් ওই විදිහට වැරදි ඩිසිෂන් එකකින් ගත්තේ එහෙම වුණොත් එයාට ඒ සල්ලි හිර වෙනවා ස්ටොක් මාකට් එකේ. එයාට එක්සිට් වෙන්න
බැරි ප්‍රශ්නයක් වෙනවා. මොකද එක්සිට් එනවා නම් එයාට ලොස් එක රියලයිස් කරගෙන තමයි අනිවාර්යයෙන්ම එක්සිට් එන්න වෙන්නේ. ඒ නිසා මෙතෙන්දි කරන මිස්ටේක් එක තමයි තමන්ගේ අතේ තියෙන සල්ලි එකපාර ස්ටොක් මාකට් එකේ ලොකු පෝෂන් එකකට නැත්නම් ඉන්ඩස්ට්‍රි එකට ඩයිවර්සිෆයි කරත් එකපාර තමන්ගේ සල්ලි යොදවන එක. ඒතර මේකට තියෙන හොඳම ක්‍රමය තමයි පොඩ මාකට් එකේ කාලයක් එක්ක තමයි තමන්ගේ තියෙන පෝර්ට්ෆෝලියෝ එක හැමින් වැඩි කරන්න ඕනේ. අතේ තියෙන සල්ලි එකපාරම දැම්මොත් එහෙම තියෙන ප්‍රශ්නේ තමයි දැන් මම ඔයගලන්ට කලින් කියලා දීලා ඇති මේ ස්ටොක් එකක කොස්ට් ඇවරේජ් කරන්න කොහොමද කියලා. දැන් නිකමට හිතන්න තමන්ගේ අතේ තියෙන ලක්ෂ 5 නම් ওই ලක්ෂ 5ම ස්ටොක්ස් වලට එකපාර දැම්මොත් එහෙම හදිසියවත් මාකට් එකේ මාස කීපයක් ඩවුන්ෆෝල් එකක් ආවොත් එහෙම කොස්ට් ඇවරේජ් කරගන්නේ කොහොමද? කොස්ට් ඇවරේජ් කරගන්න නම් අනිවාර්යයෙන්ම තමන් ගාව තවත් ඉන්වෙස්ට් කරන්න සල්ලි තියෙන්න ඕන. තවත් ඉන්වෙස්ට් කරන්න සල්ලි නැති කෙනෙක් කොස්ට් ඇවරේජ් කරගන්න එයාට කොහෙත්ම අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. මොකද මාකට් එකේ පල්ලෙහාට බහින ස්ටොක්ස් ගන්න එයාට තව දුරටත් සල්ලි නැහැ. මොකද එකපාර අර ලක්ෂ 5 තමන්ගේ අතේ තියෙන සල්ලි ප්‍රමාණය එකපාර ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. ඊළඟට පල්ලෙහාට වැටෙන ස්ටොක්ස් ටික අඩු ප්‍රයිසස් වලට ගන්න එයාගේ අතේ සල්ලි නැහැ. ඒතර මෙන්න මේ නිසා තමයි මම කිව්වේ ස්ටෙප් බයි ස්ටෙප් තමයි මේ ස්ටොක්ස් වලට එන්ටර් වීම කරන්න ඕනේ. මුලින්ම කොටසක් දානවා. ඒ වගේම මේකේ ඩයිනමික්ස් බලන් ඉන්න පුළුවන්. කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඒකට කොහොමද ටෙක්නිකල් සපෝට් කරන්න කියලා බලන්න පුළුවන්. ඒතර ටෙක්නිකල්ස් වලට අනුව අර ඉවසීමක් ඇති මයින්ඩ්සෙට් එකකින් හොඳට බලන් ඉඳලා එන්ටර් වෙන්න ඕන හොඳම වෙලාවේදී එන්ටර් වෙන්න ඕන ඊළඟට. ඒ වගේම තමන් ගත්ත ස්ටොක් එකක ප්‍රයිස් එක වැටෙනවා නම් ඔයාලට පුළුවන් ඒක ඕනනම් කොස්ට් ඇවරේජ් කරගන්න. ඒතර එහෙම කරගන්නත් ඔයාගේ අතේ සල්ලි තියෙනවා. ඒතර තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එකේ ඇවරේජ් කොස්ට් එක පල්ලෙහාට බහිනවා. එතකොට මාකට් එක හැමදාම එකම වෙලාවේ හැමදාම එකම පොයින්ට් එකේ තියෙන්නේ නැහැ. එතකොට මාකට් එක බුලිෂ් පැටර්න් එකකට ගියපු ගමන් ඔයාගේ කැපිටල් ගේන්ස් උපරිමයකට දක්වා යන්න තියෙන chances වැඩි වෙනවා. එහෙම නැත්නම් කැපිටල් ගේන්ස් ඔප්ටිමම් කරගන්න පුළුවන් අවස්ථාව එනවා. ඒතර මෙන්න මේවා තමයි ප්‍රධානතම මිස්ටේක්ස්. පළවෙනි එක තමයි අර මම කලින් කිව්වා වගේ කම්පැනි එක මොනවද කරන්න කියලාවත් දන්නේ නැතුව සමහර ඉන්වෙස්ටර්ස්ලා අර හර්ඩ් මෙන්ටැලිටි එකේ ගිහිල්ලා ස්ටොක්ස් ගන්නවා. ඒ නිසා අත්‍යවශ්‍යම දේ තමයි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් කරන එක. ඒතර ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කරන්න කොහොමද කියන එක ගැන දිගින් දිගටම අපි මේ channel එකේ කතා කරා. ඊළඟ දේ තමයි ස්ටොක් මාකට් එකේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකෙන් පස්සේ ස්ටොක්ස් ගත්තාම ඒ ගත්තු ස්ටොක්ස් තවදුරටත් තියාගෙන ඉන්නවද? කොයි වෙලාවෙද සෙල් කරන්න ඕනේ? එහෙම නැත්නම් තවත් ස්ටොක්ස් මිලදී ගන්නවද? මෙන්න මේ වගේ ඩිසිෂන්ස් ගන්න සෑහෙන ඉවසීමකින් යුතුව තමයි කටයුතු කරන්න ඕනේ. මෙතනදිත් ඒ ඩිසිෂන් එක ගන්න විශේෂයෙන්ම ටෙක්නිකල් ඇනලිසිස් පාදක කරගන්න ඕනේ. ඒ නිසා ඉවසීමකින් යුතුව ස්ටොක් මාකට් එකේ ටෙක්නිකල් බේස් කරගෙන වැඩ කරන එක තමයි අපි අනිවාර්යයෙන්ම දෙවෙනියට කරන්න ඕනේ. ඒත් දෙවෙනි මිස්ටේක් එක තමයි අපි අවොයිඩ් කරගන්න ඕනේ මේ ඉම්පේෂන්ස් කියන එක. එහෙම නැත්නම් ඉවසීමකින් තොරව මාකට් එකේ ඇසරෙන එක අඩු කරගන්න එක තමයි අපි දෙවෙනියට කරන්න ඕනේ. ඒතකොට තුන්වෙනි එක තමයි තමන්ගේ අතේ තියෙන සල්ලි එකපාර ඉන්වෙස්ට් කරන්න නැතුව කොටස් වශයෙන් යම්කිසි පීරියඩ් එකක ස්ට්‍රෙච් වෙන විදියට ස්ටෙප් බයි ස්ටෙප් මාකට් එකට එන්ටර් වෙන එක තමයි හොඳ. එතකොට තමන්ට තේරෙනවා මාකට් එකේ තියෙන ඩයිනමික්ස් තමන්ට අඳුර ගන්න පුළුවන් වෙනවා. එතකොට තමන් දන්නවා ගන්න ඕනේ ඔප්ටිමම් ඩිසිෂන් එක මොකක්ද කියලා. හරි ඔයගොල්ලොත් බලන්න මෙන්න මේ මිස්ටේක්ස් වලින් පුළුවන් තරම් අයින් වෙලා ඉන්න. ඒ වගේම බලන්න තමන් මේ වගේ මිස්ටේක්ස් කරලා තියෙනවා නම් මේ මිස්ටේක්ස් වලින් ආපහු හැරිලා බලන්න කොච්චර පාඩුවක් තමන්ට වෙලා තියෙනවද කියලා. බොහෝ විට මේ මිස්ටේක්ස් කරන අය ගොඩක් වෙලාවට පාඩු වෙලා තමයි මාකට් එකෙන් ගොඩක් වෙලාවට අයින් වෙන්නේ. ඒ නිසා මෙන්න මේ වගේ මිස්ටේක්ස් පුළුවන් තරම් අවම කරගන්න අපි ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරනකොට උත්සාහ කරමු. එතකොට මේ මිස්ටේක්ස් අවම කරගන්න අවශ්‍ය ටූල්ස් තමයි මේ channel එක හරහා දිගටම in depth කතා කරලා තියෙන්නේ. ඒතර අපි ඒවා තවත් ඉස්සරහට කතා කරනවා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ බලන්න ටෙක්නිකල් ඇනලිසිස් වල tools ගොඩක් කතා කරලා තිනවා. සමහර advanced tools පවා කතා කරලා තිනවා අපි. ඒ වගේම fundamental analysis එකක් කරන්නේ කොහොමද? මෙන්න මේ වගේ දේවල් ගැන ඔයගොල්ලෝ හැමතිස්සෙම අවධානයෙන් ඉන්න එක වඩා වටිනවායි කියලා මම කියනවා. හරි එහෙනම් ඔයගොල්ලන් කමෙන්ට්ස් පළල සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. හැපිට තියෙන bell icon එකත් ඔබලා තියාගන්න. ඒතර මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට ඒ අප්ඩේට් එක එනවා. හරි එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු.